නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේම කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ මේ උතුම් පින්පුරණ ශ්‍රාවකයෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහදායකත්වයේ දරන්නේ අංක 236න් 7 මයංගනපාර බදුල්ල යන ලිපිණයේ පදිංචි ඒ ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් LAB බස්නායක මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනා විසින්. ඉතින් විශේෂයෙන්ම ඒ පින්වත් මහත්මිය නමින් මිය පරලෝකීය තමන්ගේ දෙමව්පියන්ටත් ඒ වගේම ඒ මහත්මියගේ ස්වාමි පුරුෂයා නමින් මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අද මේ සදහම් දේශනාවේ දායකත්වයේ දරන්නේ. පින්වත්නි, අපේ ජීවිතවල අපි පුංචි කාලේ ඉඳලා මේ යන මොහොත දක්වාම අපි ඉගෙන ගන්නා වූ, අත්දකින්නා වූ, අත්විඳින්නා වූ, එකතු කරගන්නා වූ මේ නොයෙකුත් වූ දැනුම අපි මේ ලෝකයේ පිළිබඳව නොදන්න දේ පිළිබඳ එක්ක සසඳා බැලුවොත් අපි දන්න දේ හරීම අංශුවක්. ඒ කියන්නේ පින්වත්නි, අපි මේ ලෝකයේ නොදන්නා දේ වැඩි, නොදන්නා දේ තමයි ප්‍රමාණයෙන් අධික කියන වගවත් අපිට තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ නොවන්නට. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ ශාසනය, ඒ අසිරිමත් ධර්මය අපේ ජීවිතවලට සම්බන්ධ වෙද්දී අපිට ටික ටික වැටහෙන කාරණයක් තමයි අනේ තමන් දන්නවා කියලා හිතාගෙන හිටියාට අපි නොදන්න දේමයි වැඩි. අපිට මේ ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා කියලා හිතන් හිටියට අපි අවබෝධ නොකළ දේමයි වැඩි. අපි හිතාගෙන හිටියාට අපි තේරුම් ගත්ත දේවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා කියලා දහම තුලින් තමයි අපිට කියා දෙන්නේ. අපිට තේරුම් ගිය දේවල් බොහෝම අඩුයි. ඒ නිසා මේ ධර්මයේ කියන දේ පින්වත්නි හරීම සුවිශේෂී විශේෂ කාරණයක්. මේ ලෝකයේ අනිත් හැම දෙයකින්ම පාහේ සත්‍යාව මේ කෙලෙස් සහිත ලෝකයට යොමු කරද්දී භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් තමයි සත්‍යාව කෙලෙස් වලින් නිදහස් කරවන්නේ. ඉතින් ඒ නිසා ඔබ අප සෑම සියලු දෙනා මේ ධර්මයේ කෙරේ යම් පැහැදීමකින් යුක්තව මේ දහම් කරුණු ශ්‍රවණය කරන්න එක බලාපොරොත්තුවක් ඇතිව. ඒ තමයි අපට යම් යහපතක් මෙලොව වශයෙන් පරලොව වශයෙන් උදා කරගන්නටත්, ඒ වගේම ලැබුවා වූ මේ දුර්ලභ බුද්ධ ශාසනය තුළ යම් පිහිටක් පිළිසරණක් සලසාගෙන මේ දුක්ඛිත සංසාරයෙන් වහවහ නිදහස් වී වෙත්වා කියන අදහස පෙරදැදි කරගෙන. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තුළ මම ඔබට පැහැදිලි කළා අපට නොතේරෙන, අපි නොදන්න, අපි නොදකින,
අපට කිසිසේත්ම සිතාගත නොහැකි දේවල් කරුණු ගණනාවක් භාග්‍යතුන් වහන්සේ නමක් අපට පෙන්වා දුන්නා. ඒ පෙන්වා දුන්න අතර කරුණු අතර සුවිශේෂීම කාරණයක් තමයි මේ මෙලව පරලොව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපට කියා දුන් දේ. විශේෂයෙන්ම සත්‍ය කර්මයේ මූලික කරගෙන රැස් කරගන්නා වූ ඒ පින පව් කුසල් අකුසල් වලට අනුකූලව දුක් සැප විඳමින් සසර ගමනක් ගමන් කරනවා. ඒ දුක් සැප සහිත සසර ගමනට මුල් වෙන්නේ සත්‍යය තුළ තිබෙනා වූ කෙලෙස් ස්වභාවයයි. ඒ කෙලෙස් ස්වභාවය පවතින තුරු දුකෙන් හෝ මේ සංසාරයෙන් හෝ නිදහස් වීමක් නැහැ කියන කාරණය පණිවිඩය අපට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා ඒ ආකාරයෙන් කෙලෙස් සහිතව ගමන් කරන සත්‍යයන් මේ ලෝකේ විවිධ ස්වභාවයෙන් යුක්තව ජීවිත ගත කරන ආකාරය. නිරේ නිර්සත්‍යං විඳින්නා වූ දුක බුදු කෙනෙකු හැරෙනකොට කවුරු කෙසේනම් තේරුම් ගන්නටද? නිරේ නිර්සත්‍යංගේ ස්වභාවය, ඒ නිර්සත්‍යංගේ ආයුෂ, දුක් විඳින්නා වූ ආකාරය, නිර්සත්‍යං සිතන පතන විදිය පවා භාග්‍යතුන් වහන්සේ මනාකොට විස්තර කොට දුන්නා. අද වෙනකොට සමහරලාට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් පවා බොහෝ වෙලාවට කුතුහලයක වාසය කරන්නේ, දෙගිඩියාවක වාසය කරන්නේ මේ නිරය, പ്രേත ලෝකය ආදී කරුණු කාරණා සම්බන්ධයෙන්. ඊතරම්ම අපිට ඒ කරුණු විද්‍යාමාන නැහැ. ඒ කරුණු අපිට ප්‍රකට නැහැ. අප්‍රකටයි. ඒතොර අප්‍රකට වූ නිරේ පිළිබඳව, අප්‍රකට වූ තිරිසන් ලෝකයේ, අප්‍රකට වූ പ്രേත ලෝකයේ, ඒ වගේම අප්‍රකට වූ දිව්‍ය ලෝක, අප්‍රකට වූ බ්‍රහ්ම ලෝක, මේ ආදී නොයෙකුත් වූ අමනුෂ්‍ය මේ සත්ත්ව ප්‍රජාවන් පිළිබඳව, ඒ ලෝක ස්වභාවයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කියා නොදෙන්නට අපි ඒ පිළිබඳව අසා දැන ගැනීමට පවා අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උතුම් දේශනාවක්, ඒ වගේම වටිනා දේශනාවක් අද අපි ඔබට කියා දෙන්නට කල්පනා කළා. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා උදෙසා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, මෙන්න මේ විදිහට ඉස්සර සිදුවෙච්ච සිදුවීමක් තියෙනවා. මේක බොහෝ කාලයකට ඉහතදී සිදුවෙච්ච සිදුවීමක්. මොකද්ද? මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා අසුර පිරිස ඇමුතුවා. දැන් ඔබ දන්නවා ඇති මේ බුද්ධ දේශනා තුළ අපි හඳුනා ගන්නවා යම් අමනුෂ්‍ය කොටස් දෙකක් පිළිබඳව. ඒ තමයි දිව්‍ය පිරිසත් අසුර පිරිසත්. ඒතර නිරන්තරයෙන්ම මේ දිව්‍ය පිරිස අසුර පිළිබඳව විස්තර වන දේශනා මේ බුද්ධ දේශනා ආශ්‍රයෙන් අපට දකින්නට, අහන්නට, කියවන්නට ලැබෙනවා. ඒතර මේ අසුර ලෝකයේ හිටපු අසුර නායකයෙක් තමයි පින්වත්නි මේ වේපචිත්ති කියන්නේ. ඒතර වේපචිත්ති අසුර නායකයා දවසක් තමන්ගේ අසුර පිරිස කතා කළා. කතා කරලා කියනවා, පින්වත් අසුරයිනි, ඔන්න දැන් දිව්‍ය අසුර යුද්ධය පටන් ගත්තා. අසුරයෝ දුන්නොත්, දෙවියෝ පෙරදුනොත්, එතකොට ඔය සක්ක ද්‍රේවේන්ද්‍රයන්ව දෑත් දෙපා ඇතුළු බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනීන් බැඳලා අසුරපුරේ මන් ළඟට අරගෙන එන්න ඕනේ. දැන් මේ වේපචිත්ති අසුරයා තමන්ගේ අසුර පිරිසට ආවාද කරනවා. මොකද දෙන ආවාදේ? දැන් ඔන්න යුද්ධයක් පටන් ගත්තා. කාතරද යුද්ධය පටන් ගත්තේ? මේ සුර පිරිසත් අසුර පිරිසත් අතර. ඒ කියන්නේ සුර කියලා අපි හඳුන්වන්නේ අපි ඔය දේව කියලා හඳුන්වන කොට්ටාසය. එතකොට දෙවිවරු අතරත් මේ අසුර පිරිසත් අතරත් තමයි මේ යුද්ධයට ගත්තේ. ඒතර අසුර පිරිසේ මේ යුද්ධය මෙහෙවන්නේ කවුද? වේපචිත්තිය. සුර පිරිසේ, දේව පිරිසේ මේ යුද්ධය හසුරන්නේ සක්‍රදේවේන්ද්‍රයා විසින්. එතකොට මේ අසුර නායක වේපචිත්ති කියනවා, දැන් ඔන්න යුද්ධය පටන් ගත්තා. මේ යුද්ධෙදී අසුරයෝ දින්නොත්, සුර පිරිස, දේව පිරිස පෙරදුනොත්
නුඹලා මොකද කරන්න ඕනේ? සක්‍ර දේවේන්ද්‍රයන්ව දෑත් දෙපා ඇතුළු බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනයෙන් බැඳලා මගේ ළඟට අරන් එන්න ඕනේ කියනවා අසුරපුරයට. එතකොට පින්වත්නි මොකද්ද මේ කියන මේ බන්ධනේ? දැන් ඔබ අපි දන්නවා මනුස්ස ලෝකයේ තුලත් යුද්ධ කලකෝලහල සිද්ධ වෙනවා. දැන් මේ දිනවලත් බොහෝ අය යුද්ධ කලකෝලහල පිළිබඳව කතා බහේ යෙදමින් සිටින කාලයක්. එතකොට විවිධාකාරයෙන් යුද්ධ කරන යුද උපක්‍රම යුද කරන ක්‍රමවේදයන් තියෙනවා. එතකොට දිව්‍ය අසුර පිරිසේදී මේක සිද්ධ වෙන වෙනස් විදියකට. දැන් මේ දිව්‍ය අසුර පිරිස යුද්ධ කරද්දී යම් කිසි විදියකට සුර පිරිස යුද්ධයෙන් පෙරදුනොත් ඒ කියන්නේ මේ බන්ධනීන් බඳිනවා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු සුර පිරිස යුද්ධයෙන් පෙරදුනොත් සක්‍ර දේවේන්ද්‍රයන් මේ බන්ධනයේට අසු වෙන අසුරයන්ගේ. එතකොට මේ බන්ධනී සිද්ධ වෙන්නේ මොකක්ද? යම් කිසි මොහොතක තමන් සිතනවාද මේ අසුරයන් ශ්‍රේෂ්ඨයි සුරයන් ශ්‍රේෂ්ඨ නැහැ කියලා. එතකොට මේ බන්ධනයෙන් නිදහස් වෙනවා. කියන සක්‍ර දේවේන්ද්‍රයන්. සක්‍ර දේවේන්ද්‍රයන් යම් තාක් හිතනවාද දේව පිරිස ශ්‍රේෂ්ඨයි අසුරයන් හීනයි කියලා. එතකොට අර බන්ධනයෙන් තව තවත් හිර වෙනවා. එතකොට ඒ ආකාර වූ බන්ධනයක් ගැන තමයි මේක මේ විස්තර වෙන්නේ. ඒ වගේම දැන් සක්‍ර දේවේන්ද්‍රයත් මේ මොහොතේදීම තමන්ගේ දේව පිරිස ඇමතුවා. අමතලා කියනවා පින්නත් දෙවියනි දැන් ඔන්න සුර අසුර යුද්ධයක් පටන් ගන්න තියෙන්නේ. ඒතර යම් කිසි විදියකට මේ අසුර පිරිස පෙරදුනොත් ඔය වේපචිත්ත අසුරේන්ද්‍රයව දෙයත් ඒ වගේම අත් දෙකත් දෙපාත් බෙල්ලත් පස්වෙනි කොට ඇති බන්ධනයෙන් බැඳලා සුධර්මා දිව්‍ය සභාව ළඟට අරගෙන එන්න ඕනේ කියනවා. දැන් සක්‍ර දේවේන්ද්‍ර උපදෙස් දෙනවා. ඒතර පින්වතුනි මේක කොයි කාලේ කොයි ආකාරයට සිද්ධ වෙච්ච එකක්ද කියලා අපි දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බොහෝ කාලයකට කලින් සිද්ධ වෙච්ච සිදුවීමක්. එතකොට අර වේපචිත්ති විදියටම දැන් අපේ ඒ සක්‍ර දේවේන්ද්‍රයනුත් උපදෙස් දෙනවා. කොහොමද උපදෙස් දෙන්නේ? මේ යුද්ධේ යම් කිසි විදියකට ඒ අසුර පිරිස පරාජයටපත් වුණොත් මොකද කරන්නේ? අර බන්ධනෙන් බඳින්න ඕනේ. ඒතර බන්ධනෙන් බැන්දම මොකද වෙන්නේ? වේපචිත්ති හිතනවද අසුර පිරිස තමයි ශ්‍රේෂ්ඨ සුර පිරිස හීනයි කියලා. එතකොට අර බන්ධනෙන් තව තවත් හිර වෙනවා. යම් මොහොතක හිතනවද දේව පිරිස ශ්‍රේෂ්ඨයි අසුර පිරිස හීනයි කියලා. එතකොට තමයි අර බන්ධනෙන් නිදහස් වෙන්නේ. එතකොට ඒක අපිට අවිෂය වෙන අපට විෂය වෙන්නේ නැති කාරණයක්. ඒතර මම ඔබට පැහැදිලි කළා. ඒතර පින්වත්නි මේ යුද්ධය වුණ සිද්ධ වුණා. මේ යුද්ධයේදී දේව පිරිස එහෙම නැත්නම් සුර පිරිස ජයග්‍රහණය කළා. දැන් සුර පිරිස ජයග්‍රහණය කළාට පස්සේ අර සක්‍ර දේවේන්ද්‍රයන් උපදෙස් දුන්නනේ. ඒ වේපචිත්තව බන්ධනයෙන් බැඳලා අරගෙන ඉන්න කියලා. එතකොට ඔන්න දැන් වේපචිත්ති අසුරේන්ද්‍රයව ඒ සක්‍ර දේවේන්ද්‍රයන් සිටින්නා වූ සුධර්මා දිව්‍ය සභාවට රැගෙන ආවා. ඒතර රැගෙන ඉද්දී දැන් අසුර නායක මේ වේපචිත්ති නොයෙකුත් වූ පරුස වචනින් බැන දොස් කියා විවිධාකාර වචන භාවිතා කරමින් පරිභව කර සක්‍ර දේවේන්ද්‍රයන් දොස් නගනගා තමයි මේ දිව්‍ය සභාවට අරගෙන ආවේ. ඒතර දැන් ඔබට තේරෙනවා දැන් අර හිතේ තියෙන තරහක්නේ. ක්‍රෝධයක්, දේශයක්. ඒ කියන්නේ දෙවිවරුන් පිළිබඳව දේශයක් තියෙන, තරහක් තියෙන්නේ. එතකොට මේ දේශය තරහත් එක්ක තව මොකද සිද්ධ වෙන්නේ? අර බන්ධනෙන් බැඳෙනවා. ඒ බන්ධනෙන් බැඳෙනවා. ඒතකොට බන්ධනෙන් තව තවත් හිර වෙනවා. එතකොට දැන් ඔන්න සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු දිව්‍ය සභාවම දැන් සුධර්මා දිව්‍ය සභාව තුළ ඉන්නවා. එතකොට මෙතන ඉන්නවා මාතලී කියන සක්‍ර දේවේන්ද්‍රයන්ගේ රතාචාර්ය. මේ මාතලී රතාචාර්ය සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මේ විදිහට විමසනවා. කියනවා පින්වත් සක්දේවිඳුනි මේ වේපචිත්ති මේ විදිහට නපුරු වචන කියා අසභ්‍ය වචන කියා පරුස වචනින් ඔබට බනිනවා. ඉතින් ඒවා මේ ඔක්කොම අහගෙන ඉන්නේ ඔබ මොකද? වේපචිත්ති අසුරයට බයේද නැත්තම් බැරි කමටද මේ විදිහට ඉවසගෙන ඉන්නේ කියලා අහනවා. කවුද අහන්නේ? මාතලී දිව්‍ය පුත්‍රයා. ඒතර පින්වත්නි සක්දේවිඳුන් හරි විශේෂ වටිනා
කරුණු කාරණා කීපයක් මේ මොහොතේදී කියනවා. සක්දෙවිඳුන් කියනවා මං වේපචිත්‍රයට බයෙන් ඉන්නවා නොවේ. එහෙම නැත්තම් බැරිකමට මේ ඉවසනවත් නොවේ. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක් මේ බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නේ මොකටද? ඒතර මේ සක්‍ර දේවේන්ද්‍රයන් කියනවා මාතලී අසුරනායක මේ වේපචිත්තිට බයෙන් හෝ එහෙම නැත්තම් මට බැරිකමට හෝ නෙමෙයි මම මේ ඉවසගෙන ඉන්නේ. මෙච්චර මේ දේවල් කියද්දි. මොකද දැන් අර බන්ධණයෙන් බැඳුනට ඒ අර තරහා හිතේ තියෙනවනේ. ඒ ක්‍රෝධයේ හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා අර වේපචිත්තෝ හේ දැන් නොයෙකුත් පරස වචන භාවිතා කරනවා. හැබැයි සක්‍ර දේවේන්ද්‍රයන්ගේ කිසිම කලබලයක් නැහැ. සංසිඳීමෙන් යුක්තව විසීමෙන් යුක්තව සක්‍ර දේවේන්ද්‍රයන් ආසනේ සිටිනවා. ඒතර මේක දකින්න මාතලී තමයි අර විදිහට අහන්නේ. ඒතර සක්‍ර දේවේන්ද්‍රයන් උපදෙස් දෙන්නේ කොහොමද මාතලී? මම මේ බයෙන් හෝ බයට හෝ එහෙම නැත්තම් බැරිකමට නෙමෙයි මම මේ ඉවසන්නේ. මේ මං වගේ බුද්ධිමත් එහෙම නැත්තම් නුවණැතිව කටයුතු කරන කෙනෙක් මේ බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නේ මොකටද? බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නේ මොකටද? ඉතින් ඊළඟට හරිය වටිනා කතාවක් කියනවා. කවුද මේ සක්‍ර දේවේන්ද්‍රයන්? කියනවා ඉතින් වළක්වන්න කෙනෙක් නැත්නම් අඥාන උදවිය බොහෝ සෙයින් යුද්ධවලට පැටලෙනවා. ඒ නිසා තමයි නුවණැත්තා දැඩුව දඬුවම් දීලා හරි බාලයාව මෙච්චල් කරන්නේ. දැන් ඔන්න හරි වටිනා කාරණයක් මේ මොහොතේ සක්‍ර දේවේන්ද්‍රයන් කියනවා. මොකද්ද? සක්දෙවිඳුන් පවසා සිටිනවා මේ මාතලී මේ බාලයන් බාල ස්වභාවය නිසා නොයෙකුත් කලකෝලාහල වලට නොයෙකුත් දේවල් වලට පැටලෙනවා. නොයෙකුත් හානිදායක දේවල් කරන්න පැටලෙනවා. එතකොට ඒ විදිහට පැටලෙද්දී නුවණැති කෙනා මොකද කරන්නේ? අර ඒ බාලයා නිසා සිදුවෙන හානිය නිසා. කියන්නේ බාලයාත් එක්ක තියෙන මේ අරුබුදයක් හෝ බාලයා පිළිබඳව තිබෙන්නා වූ බාලයාත් එක්ක තිබෙන්නා වූ පරිගැනීමක් නිසා නෙවෙයි. මේ බාලයා නිසා සිද්ධ වෙන අනතුර නිසා මොකද කරන්නේ? දඬුවම් දීලා හරි අර බාලයාව මේචල් කරනවා කියනවා. ඒතර ඔබට පින්වත්නි පැහැදිලි ඇති. නැත්තම් දැන් ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි එහෙනම් සක්‍ර දේවේන්ද්‍රයන් මේ යුද්ධයකට යන්නේ දෙවිවරුත් එක්ක කියලා අසුර පිරිසත් එක්ක? නෑ මොකද හේතුව මේ ලෝකයේ සමහර වෙලාවට ස්වභාවයක් තියෙනවා පින්වත්නි යම් හානියක් සිද්ධ වෙනවා නම් බාලයෙක් නිසා ලොකු එක හානිය විශාලයි නම් ඒ හානිය තුල ඉවසාගෙන සිටිය යුතු නැහැ. ඒකට ක්‍රියාමාර්ග ගත යුතුයි. හැබැයි ඒක ඒ බාල පුද්ගලයාත් එක්ක තිබෙනා වූ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මම මේක ඔබට තේරුම් ගන්න යම් කාරණයක් පැහැදිලි කරන්න. දැන් හිතන්න දැන් බොහෝ දෙනෙක් කියන කාරණයක් තියෙනවානේ දැන් පැවිදි ප්‍රජාව විදියට ඒ වගේ මේ පැවිද්දන් විදියට මේ අත්හැරීම ගැන දේශනා කරන්නේ. එතකොට මේ අත්හැරීම ගැන දේශනා කර ඇයි මේ නොයෙකුත් අර්බුද ඇති කරගන්නේ ප්‍රශ්න ඇති කරගන්නේ කියලා බොහෝ වාද විවාද ඇති වෙනවා. දැන් ඔබට මතක ඇති භාග්‍යවතුන් වහන්සේගේ කාලේදී බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා දේවදත්ත පවසා සිටිය ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දැන් බොහොම වයෝවෘද්ධයි. භාග්‍යතුන් වහන්සේ බොහොම පහසුවෙන් පැත්තකට වෙලා වාසය කරන්න මේ සංඝයාව මට පවරන්න මම මේ සංඝයාව රැක බලා ගන්නවා. මේ සංඝයාගේ පාලනය මට බාර දෙන්න කියලා පවසා සිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මේ දේවදත්ත මේ සංඝයාගේ පාලනය පිළිබඳව හෝ සංඝයාගේ වගකීම් පිළිබඳව ඔබට ආශාවක් කැමැත්තක් ඇති නොවේවා. මොකද සංඝයාගේ බාරකාරත්වයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාටවත් බාර දුන්නේ නැහැ. නේ එතකොට එහෙම තියෙද්දි දේවදත්ත ඇවිල්ලා ඉල්ලා සිටිද්දි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේවදත්තට මේ සංඝ පිරිස නොපවරන්නේ සංඝ පිරිස කෙරෙහි තියෙන බල තෘෂ්ණාවෙන් හෝ ඇල්මක් නිසා නෙවෙයි. දැන් පැහැදිලි කරගatiya යුතු තැන. ඒතර සංඝ පිරිස ආයෙනම් මේ සංඝ පිරිසත් ගැන මට කොහොමත් ඇල්මක් නැහැ. එහෙනම් ගන්නවා නම් ගන්න දේවදත්ත කියලා දේවදත්තට ඔක්කොම පවර්ලා දුන්නේ නැහැ. මොකද හේතුව එහෙම වුණා නම් ඒ මුල් කරගෙන පාපිෂ්ඨ පවිතු දේවදත්ත කරන හානිය ඉතාමත් විශාලයි. සංඝ පිරිසටත් බුද්ධ ශාසනයටත් සිදු කරන හානිය අති විශාලයි.
ඒතර ඔබ දන්නවද? ඒතර බුදුරජාණන් වහන්සේට දේවදත්තත් එක්ක කිසිම අල්ප මාත්‍ර වූ ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිම විටක ඒ බාල වූ අව්‍යක්ත වූ දේවදත්ත මුල් කරගෙන අරුබුද එහෙම නැත්නම් හානියක් සිදු වෙන යම් කරුණු තිබ්බද ඒවා වළක්වන්නට භාග්‍යතුන් වහන්සේ කටයුතු කළා. ඒතර ඒ නිසා බලන්න දැන් දේවදත්ත අවසානයේදී ගිහිලා නිරේ උපන්නා. දේවදත්ත ඒ නිසා ගිහිල්ලා බොහෝ දුක් සහිත නිරේ දුක් විඳිනවා. හැබැයි අර දේවදත්තගේ පිරිස් පැත්තට නැඹුරුනේ යම් භික්ෂුන් 500ක් හිටියනේ මුලින්ම. ඒතර පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මැදිහත් වීමෙන් ඒ භික්ෂුන් වහන්සේලා නැවත සිහියේ පිහිටියා. ඒතර බලන්න දුගතියේ යන්න තිබ්බ අනතුරක් වැළැක්වුවානේ. ඒතර කෙනෙකුට මේක ඒ කාලේ සමාලට හිතෙන්නේ අනේ මේ භාග්‍යතුන් වහන්සේ ඇයි මේ විදිහට පස්සෙන් එලවන්නේ? ඇයි මේ විදිහට සංඝයා ගැන මෙච්චර මේ ඇල්මෙන් යුක්තව කටයුතු කරන්නේ? ඔය සංඝ පිරිසත් අතහැරලා දැම්මනම් හරිනේ නැහැ පින්වත්නි. ඒතර මේ කියන කාරණේ හරිය වැදගත් මේ අද යුගයට. මොකද්ද මේ අපි කටයුතු කළ යුතු විදිහක් තියෙන. මොකද්ද මේ විදිය? බාලයෙක් මුල් කරගෙන යම් විශාල හානියක් සිද්ධ වෙනවා නම් යම් අර්බුදයක් උපදවනවා නම් යම් විශාල අයහපතක් සමාජයට කරනවා නම් අන්නේ බාල පුද්ගලයාව ඒ බාලයාව යසත්පුරුෂයාව නවත්වන්නට සත්පුරුෂයන් නුවණැත්තන් කටයුතු කළ යුතුයි. කටයුතු කළ යුතුයි. හැබැයි සත්පුරුෂයන් නුවණැත්තන් පෞද්ගලිකව ඒ බාලයත් එක්ක ගැටෙන්න යන්න හොඳ නැහැ. පෞද්ගලික අර්බුදයක් නැහැ. ඒතර බලන්න මේ කාරණේන් හරිය වටිනා දෙයක් මේ ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ මේ ක්‍රියාවෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. යුද්ධයක් කළා. හැබැයි මේ යුද්ධ කලේ මොකද අර බාලයා විසින් වේපචීත්‍ය ඇතුළ අසුර පිරිසින් උපද්දවන විශාල හානිය උවදුර වළක්වන්න විතරයි. එහෙම නැතු වේපචීත්‍යත් එක්ක පෞද්ගලික තරහක් කෝන්තරයක් නැහැ. ඒක තමයි මේ ශක්‍ර දේවේන්ද්‍රයන් පැහැදිලි කරන්නේ. ඒ නිසා අන්නේ අඥාන කෙනා ඒ බාල කෙනා සිදු කරන අයහපත වළක්වන්න තමයි නුවණැති කෙනා දඬුවම් දීලා හරි බාලයාව මේච්චල් කරන්නේ. හරි පුදුමයි මේ ස්වභාවය. එතකොට ඊළඟට ශක්‍ර දේවේන්ද්‍රයන් කියා සිටිනවා අනුන්ට කේන්ති ගිය බව දැනගෙන තමන් සිහිනුවණින් යුක්තව සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයාව පාලනය කරන්නේ ඒක තමයි හොඳම ක්‍රමය කියලා. නේ බලන්න දැන් මේ ශක්‍ර දේවේන්ද්‍රයන් පවසන කාරණේ දැන් අච්චර වේපචිත්ති අයහපත් වචන පාවිච්චි කරද්දී සංසිඳීමෙන් යුක්තව ශක්‍ර දේවේන්ද්‍රයන් සිටින්නේ මොකක් නිසාද? අනිත් කෙනාට දේශයේ තරහ ඇති වෙච්ච බව දැනගෙන තමන් සිහිනුවණින් සංසිඳෙනවා නම් ඒක තමයි කියන මේ බාල කෙනාව පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය. දැන් අපිත් අහලා තියෙන අපිත් නිරන්තරයෙන් ඇහෙන දේවල් නැද්ද මේ සමාජය තුල සමාජගත වෙච්ච මිත්‍යා අදහස්. ඒ තමයි ඕනවට වඩා ඉවසන්න යන්න එපා. නේද? ඊළඟට ඕන් නැති විදියට ඉවසන්න යන්න එපා. ඔච්චර ඔය ඇයි ඉවසන්නේ? ඇයි ඔයා ඔච්චර ඔය තරම් බාල්දුවෙන් වාසය කරන්නේ? මේ විදිහේ වාක්‍ය වචන අවස්ථා නිරන්තරයෙන් අපි සමාජය තුල අහන දෙයක්. නමුත් පින්වත්නි ධර්මයේ තුල සත්පුරුෂයන්ගේ ලෝකයේ තුල අපි වාසය කරනවා නම් ඒ සත්පුරුෂ වාසයට අපි කැමති නම් ධර්මයට කැමති නම් ධර්මයෙන් උපදින ආනිසංසයට කැමති නම් අපි අකමැති යුතු දෙයක් තමයි අර කේන්ති ගිය කෙනෙක් පිළිබඳව තමනුත් කේන්තිය ඇති නොකරගෙන ඉවසීමෙන් යුක්තව නුවණින් සංසිඳීම. ඒකට හේතුව මොකක්ද පින්වත්නි? දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා කේන්ති ගැනීමේ ආදීනව රාශියක් තියෙනවා. අපි බලන්න ඕනේ හැමතිස්සෙම ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදියට කල්පනා කළ යුතු පැති දෙකක් තියෙනවා. ඒ තමයි ආනිසංසයත් ආදීනවයත්. හැම දෙයක්ම අපේ ජීවිතේට ලං කරගනිද්දී කායික වශයෙන් මානසික වශයෙන් ජීවිතේට යමක් සමීප වෙද්දී අපි බලන්න ඕනේ ඒකේ තියෙන ආනිසංස පැත්තත් ඒකේ තියෙන ආදීනව පැත්තත්. ඒතර ද්වේෂය ගත්තම තරහ ගත්තම ඒකේ තියෙන ආදීනව අතිවිශාලයි. මොකක්ද ඒකේ තියෙන ආදීනව? කිසිම කෙනෙක් ඔහු ඇසුරු කරන්න ප්‍රිය වෙන්නේ නැහැ. දැන් නිතර කේන්ති ගන්න කෙනෙක්ව කාටවත් ප්‍රිය නැහැනේ. ඒ පුද්ගලයා ගැන පැතිරලා යන අපකීර්තියක්. ඊට පස්සේ අවලාද නගනවා මේ
මේ මනුස්සයා කොයි වෙලාවෙත් කේන්ති ගත්ත ගමන් ඉන්නේ. මේ මනුස්සයා කොයි වෙලාවෙත් අසභ්‍ය වචන කියගත්ත ගමන් ඉන්නේ. අර වැදගත් නැති බොහොම අසත්පුරුෂ බොහොම හීන චරිතයක් විදියට තමයි අපකීර්තිරාවේ පැතිරලා යන්නේ. බොහෝ දෙනෙකුගෙන් දොස් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම සිහියක් පතක් පිහිටන්නේ නැහැ. කොටිම ගත්තොත් මේ අද්දි පවා අසිහියෙන් තමයි මිහිය යන්න සිද්ධ වෙන්නේ. මරණින් මතු දුගති උපදින්නට සිද්ධ වෙනවා. ඒ වගේම බුද්ධිමත් නුවණැති පිරිසගේ ගර්හාවටපත් වෙනවා. නේ දැන් අපි බලන්න ඕනේ පින්වත්නි අපි හිතමු දැන් අසත්පුරුෂ බාල පිරිසකගේ වර්ණාවද එහෙම නැත්නම් නුවණැති පඬිතේකුගේ ගර්හාවද ගැරහීමද වඩා වටින්නේ කියන එක පිළිබඳව පැහැදිලි තේරුම් ගැනීමක් ඔබට තියෙන්න ඕනේ. දැන් අපි හිතමු ඔබ වටා එහෙම නැත්නම් ඔබ ඇසුරු කරන පිරිස තුල ඉන්නවා බාලයෝ දහස් ගණනක්. අසත්පුරුෂයෝ දහස් ගණනක්. ඒ බාල පිරිස ඒ අසත්පුරුෂයෝ නිරන්තරයෙන් ඔබව ප්‍රශංසා කරනවා. ඒතර අසත්පුරුෂයෝ යම් විදියට ප්‍රශංසා කරනවා නම් ඒ ප්‍රශංසා කරන්නේ හොඳ දෙයකට වෙන්න බෑ. අසත්පුරුෂයන්ගේ ප්‍රශංසාව, අසත්පුරුෂයන්ගේ වර්ණනාව, අසත්පුරුෂයන්ගේ ප්‍රශංසාව හැමතිස්සෙම තමාව පිරිහීමට පත් කරන දෙයකට මුල් වෙච්ච දෙයක්. දැන් ඔබ කේන්ති ගනින්දී ඒ කේන්ති ගැනීම ගැන ප්‍රශංසා කර කර එහෙම නැත්නම් ඔබ අනිත් අකුසලයක් ගැන ප්‍රශංසා කර කර ඔබ තව තෙද ගන්නවනවා නම් ඒ අකුසලයේ පිණිසම ඒක බාල අසත්පුරුෂයාගේ ස්වභාවය. ඒතර අපි හිතමු ඒ බඳු බාල පිරිස් දහස් ගණනක් ඔබ වටේ ඉන්නවා නිරන්තරයෙන් ප්‍රශංසා කරන. හැබැයි මේ ප්‍රශංසාව ඔබේ ජීවිතේ පිරිහීමටපත් කරන දෙයක්. විනාශ කරන දෙයක්. ආදීනව බොහෝ ප්‍රමාණයක් රැස් කරලා දෙන දෙයක්. හැබැයි නුවණැත්තෙක් එක ප්‍රඥාවන්තයෙක් එක සත්පුරුෂයෙක් මේ ලෝකේ යම් ගර්හාවක් ඔබට කරනවද ඔබට නිග්‍රහ කරනවද ඒ නිග්‍රහව පින්වත්නි ඔබේ ජීවිතේ දියුණුව පිණිසම හේතු වෙන්නේ. ඒ කියන්නේ ඔබේ අඩුපාඩු සකස් කරගෙන අඩුපාඩු බැහැර කරගෙන ඔබේ ජීවිතේ දියුණුව පිණිස උපකාරී වෙන කාරණයක් තමයි ඒ නිග්‍රහව තුළ ඒ අවවාද කිරීම තුළ සත්පුරුෂයාගේ තියෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි බුද්ධ ශාසනය තුළ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ලක්ෂණයක් තමයි අසත්පුරුෂ බාල පිරිස් දහසකගේ ප්‍රශංසාවට වඩා නුවණැත්තා ශ්‍රාවකයා ඒ ප්‍රඥාවන්තයෙකුගේ සත්පුරුෂයෙකුගේ නින්දාවට කැමති, ගරහවට කැමති, අවවාදයට කැමති. ඒ මොකද හේතුව ඒ තුළ Tamanට යහපතක් උපදින නිසා. ඉතින් ඒ නිසා බලන්න සක්‍ර දේවේන්ද්‍රයන් කියන්නා වූ මේ කරුණාකාරණා දැන් මේ උපදේශයේ සක්දෙවිඳුන් විසින් ලබා දෙන්නේ දේව මණ්ඩලයට. දේවරුන්ට පුරුදු පුහුණු කර ගැනීම පිණිස අවශ්‍ය කරන දේවල්. හැබැයි මේ මිනිස්යන් විදියට අපිට කොච්චරනම් වටිනා කරුණාකාරණාද මේ හෙලිදරව් වෙන්නේ. ඊළඟට පින්වත්නි මේ මාතලී කියා සිටිනවා ස්වාමීනි සක්දෙවිඳුනි ඔබ ඔය කියන ඉවසීමේ මම එක්තරා වරදක් දකිනවා. ඒ තමයි යම් විටක ඉවසනකොට මෝඩයා හිතන්නේ මෙයා මට මේ බයෙන් ඉවසනවා කියලා. පැනලා දුවනවා වගේ අඥාන කෙනා ඉවසන කෙනාවමයි යට කරගෙන යන්නේ. එතකොට බලන්න දැන් මේ මාතලී අහනවා දැන් තියෙන ස්වභාවයක් ගැන මොකද්ද? නුවණැති කෙනා ඉවසනවා. නේ උසස් මනසකින් යුක්ත කෙනා ඉවසනවා. ඒ ඉවසද්දී බාල කෙනා හිතනවා මෙයා මේ මට බයෙන් ඉවසන්නේ. මෙයා මේ මුකුත් මට විරුද්ධව කරගන්න බැරි නිසා තමයි මේ ඉවසන්නේ. අර මේ මාතලී කියන. එතකොට මොකද වෙන්නේ? අර බාලයා අර නුවණැති කෙනාව යට කරගෙන යනවා කියනවා. යට කරගෙන යන්න උත්සාහ කරනවා කියනවා. එතකොට සක්දෙවිඳුන් හරි ලස්සන කතාවක් කියන. දැන් බලන්න මේ අදහස නෙමෙයිද අපි තුලත් තියෙන සමාජය තුළ. අදත් අපි තුල වර්ධනය වෙලා තියෙන එක ඉවසනකොට මේ ඕනවට වඩා ඉවසන්න හොඳ නෑ. ඇයි ඔච්චර ඉවසන්නේ? ඇයි ඔය විදිහට බලාගෙන ඉන්නේ? ඇයි මේ මොන හරි කරන්නේ නැත්තේ? ඒතර පින්වත්නි මේ දේව මණ්ඩලය තුල එහෙම නැත්තම් ලෝකේ උසස් ගණයට අයිති වෙන අදහස් නෙමෙයි මේවා. ඒ ඔක්කොම මේ අර අසුරු ලෝකයට අයිති වෙන දේවල්. ඒ කියන්නේ මේ බාල හීන ගණයට අයිති වෙන අදහස් ඒවා. ඇයි ඔය හීන ගණයට අයිති වෙන්නේ? මෙන්න මේක හේතුව නිසා. සක්දෙවිඳුන් කියනවා
මෙයා මේ ඉවසන්නේ මට බයෙන් කියලා කෙනෙක් හිතුවත් කමක් නැහැ නැතත් කමක් නැහැ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණ ධර්ම ඇති කර ගැනීමමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නම් නැහැ කියලා. බලන්න මේ සක්දේවිඳුන් කියන කාරණේ කොච්චර සුන්දරයිද කියලා. සක්දේවිඳුන් කියනවා දැන් තමන් ඉවසද්දී අන් කෙනා හිතුවට කමක් නැහැ මෙයා මට බයෙන් ඉවසනවා හරි නැත්තම් වෙන මේ මුකුත් මෙයා කරගන්න බැරුව ඉවසනවා හරි මොකක් හිතුවත් කමන්නේ. එහෙම නැතත් කමන්නේ. මොකද වඩා වැදගත් වෙන්නේ අන් කෙනා හිතන දේ නෙවෙයි. වඩා වැදගත් වෙන්නේ අන් කෙනා පවසන දේ නෙවෙයි. වඩා වැදගත් වෙන්නේ තමන් තුළ ඇති කරගන්නා වූ ගුණ ධර්මයයි. ඒ නිසා ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ. ඒතර බලන්න දැන් එහෙනම් නුවණැත්තා හැමතිස්සෙම අවධානය යොමු කරගෙන ඉන්නේ මොකකටද? ලෝකයා තමන් පිළිබඳව පවසන ආකාරය පිළිබඳව නෙවෙයි. නුවණැත්තා ඇස යොමු කරගන්නේ තමන්ගේ කායික ක්‍රියාවට. තමන්ගේ වචනේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? තමන්ගේ සිතේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නුවණැත්තාට ප්‍රධාන වෙන්නේ අන්නේදී. දැන් පින්වත්නි බුදු දේශනාවේ සඳහන් වෙනවා දැන් ලෝකේ බලය කරගන්න විවිධ පිරිස් ඉන්නවා කියනවා. දැන් අපි ගත්තොත් පුංචි ලදරු ඇඬීම බලය කරගෙන ඉන්නේ. ඒක තමයි පුංචි දරුවාගේ තියෙන බලය. ඕන දෙයකට අඬනවා. අඬලා යමක් ලබා ගන්න මහන්සි ගන්නවා. එතකොට ඊළඟ දේශනා කරන කාන්තාවගේ බලය තමයි කියනවා ක්‍රෝධය. තරහව ඇති කරගෙන ඔන්න යමක් ලබා ගන්න මහන්සි කරනවා. ඒක තමයි ලෝකයේ තිබෙනා ස්වභාවය. ඊළඟ දේශනා කරන පැවිද්දාගේ බලයක් තියෙනවා. ඒක තමයි ඉවසීම. ඒතර පැවිද්දාගේ අරමුණ පිළිලා තියෙන මොකක් පිණිසද දැන් බලන්න ඕනේ අපි කල්පනා කරලා. නේ පැවිද්දාගේ අරමුණ පිළිලා තියෙන්නේ සියලු දුකින් නිදහස් වීම. ඒතර සියලු දුකින් නිදහස් වීම අරමුණු කරගත්ත පැවිද්දාට බලයක් බවට පත් වෙන ප්‍රධානම දේ තමයි ඉවසීම. දැන් පින්වත්නි දැන් ලෝකයේ අපි තුල එක එක විදියට භික්ෂූන් බෙදා වෙන් කරනවානේ. දැන් අපි කියනවා ග්‍රාමවාසී භික්ෂූන් ඉන්නවා, ආරණ්‍ය වාසී භික්ෂූන් ඉන්නවා, දේශීය භික්ෂූන් ඉන්නවා, විදේශීය භික්ෂූන් ඉන්නවා. මේ විදියට කොටස් වලට වෙන් කරනවානේ. අපි දකිනවා දැන් සිවුරු පාට වෙනස් ස්වාමීන් වහන්සේලා ඉන්නවා, විවිධ රටවල විවිධ ආකාරයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, විවිධ භාෂා වලින් කතා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, විවිධ තැන්වල විවිධ ජීවන රටාවක් ගෙවන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි පින්වතුනි මේ සියලු භික්ෂූන් මේ සියලු ස්වාමීන් වහන්සේලා භික්ෂුවක් විදියට ශාසනයට ඇතුල් වෙන්නේ එක ආකාරයකට. ඒ මොකක්ද ඒ ආකාරය? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේත මම්බන්තේ. සබ්බ දුක්ඛ නිස්සරණ මේ සියලු දුකින් නිදහස් වීම පිණිස. සියලු දුකින් නිදහස් වීම පිණිස. නිබ්බාන සච්චිකරණත නිවන සාක්ෂාත් කිරීම පිණිස. ඉමං කාසාවං ගහිත්වා අනේ මේ කහවත මේ සිවුර ලබාගෙන මාව පැවිදි කරන්න. ඒතොර පැවිදි කරන ඒ ආචාර්යයන් වහන්සේගෙන් උපාධ්‍යානන් වහන්සේගෙන් ඔය විදියට චීවරය ලබා දීලා ඉල්ලා සිටීමෙන් තමයි මේ ලෝකේ හැම භික්ෂුවම පැවිදි යුත්තේ. ඒතොර පැවිද්දාට පින්වතුනි අරමුණු දෙකක් නැහැ. ගත කරන ආකාර ජීවිත වෙනස් වෙන්න පුළුවන්. පැවිද්දා තෝරාගත්ත මාර්ග වෙනස් වෙන්න පුළුවන්. පැවිද්දාගේ ජීවන ස්වභාවය රටා වෙනස් වෙන්න පුළුවන්. පොරවන සිවුර වෙනස් වෙන්න පුළුවන්. ගත කරන පරිසරය, ඒ වගේම මේ රට, භාෂාවන්, ශෛලය මේවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පැවිද්දාගේ අරමුණ එකයි. ඒ තමයි සියලු දුකින් නිදහස් වීම. සියලු දුකින් නිදහස් වීම. උතර සියලු දුකින් නිදහස් වීම අරමුණු කරගත්ත පැවිද්දාගේ ජීවිතේට උතුම්ම බලය තමයි පින්වත්නි ඉවසීම. ඉවසීම. ඒතොර ඉවසීම මුල් කරගෙන තමයි පැවිද්දාගේ පැවිදි ජීවිතේ පවතින්නේ. ඉවසීම මුල් කරගෙන. ඒ නිසයි පින්වත්නි මෙතනදී මේ සක්‍ර දේවේන්ද්‍රයන් පවා පවසන්නේ ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ. දැන් ඔබ අහලා ඇති අපගේ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතවලදී පුදුමාකාර විදිහට ඉවසලා තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය ධම්මපාල ජාතකයේ ඔබ අහලා ඇති බෝධිසත්වයන් වහන්සේ පුංචි කාලෙම මේ අතපය කපද්දී පවා කල්පනා කරන්නේ අනේ මගේ පියාණන් ගැන මම තරහ සිතක් නම් ඇති කරගන්නේ නැහැ.
දේශිතක් නම් ඇති කරගන්නේ නෑ කියලා පුංචි කාලේ මේ ලදරු වගේ කාලෙදී පවා හිතනවා. එච්චර ඉවසීමක් අපගේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවදීදී පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒතර පින්වත්නි බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝුන් සරණ ගිය අපේ ජීවිතේට ඉවසීම කියන එක කොච්චර ජීවිතේ මුදුනට තබාගෙන හිස් මුදුනේ තබාගෙන ජීවත් විය යුතුද කියන එක පිළිබඳව අපි නිතර නිතර සිතා බැලිය යුතුයි. නිතර නිතර සිතා බැලිය යුතුයි. මොකද ඇයි බුදුරජාණන් වහන්සේ මෙතරම් මේ බුද්ධ දේශනාව තුළ ඉවසීම කියන එක ප්‍රශංසා කළේ? ඒක දුකින් නිදහස් වීම කරාම ශ්‍රාවකයා රැගෙන යන ප්‍රතිපදාවට අයිති අංගයක් නිසා. ප්‍රධාන අංගයක් නිසා. ඒතර බලන්න මේ සක්දෙවිඳුන් හිතේ නේද? දැන් අනිත් අය මොනවද හිතුවත් කමන්නේ. දැන් ඔබ අපේ ජීවිතේ සකස් කරගත යුතු හිත යන්නේ ඒක. අනිත් අය හිතන දේ නෙමෙයි වැදගත්. අනිත් අය ගැන ඔබ පිළිබඳව කතා කරන දේ නෙමෙයි වැදගත්. අනිත් අය ඔබ ගැන මෙන්න මෙහෙමයි මෙයා කියලා හිතන දේ නෙමෙයි වැදගත්. ඇත්තටම තමා තුළ පවතින චරිතය මොකක්ද? නේ තමන් දුස්චරිතයෙන් යුක්ත කෙනෙක් නම් මම ඔබ අර කලින් මතක් කළේ ඔබ තුල තියෙන කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය නම් ඔබ දහස් ගණනකගේ ලෝකේ ප්‍රශංසාවට ලක් වුණත්, මාධ්‍යයන් තුල ඔබ කැපී පෙනුනත්, ඔබට බොහෝ දෙනෙක් ප්‍රශංසා කළත්, ඔබ හැම කෙනාගේම ප්‍රශංසාවට ලක් වුණත්, ඔබට පිළිගැනීමක් තිබ්බත්, ඔබ ගැන හැමෝම ප්‍රශංසා සාගතව කතා කළත්, ඔබ තුල ඔබ දන්නවා නම් දුස්චරිතයෙන් යුක්තයි කියලා අර්ථයක් නැහැ. එතන වැදගත්කමක් නැහැ. ලෝකයේ තුල මාධ්‍යයන් තුල අනේකා ඔබ ගැන විවිධා විදිහට කතා කළත්, විවිධ නිന്ദා අපහාස කළත්, විවිධ අභූත චෝදනා ගොඩ නැගුවත්, ඔබ තුල තිබෙන්නේ සුචරිතේ නම්, ඔබ තුල පිහිටලා තියෙන ගුණධර්ම නම්, පින්වතුනි ඒක ඔබ දන්නවා. ඒක තමා වැදගත් බව කියන්නේ කියලා. ඒ කියන්නේ තමා තුළ පිහිටන ගුණධර්මයේ වැදගත් බව කියලා. ඒතර පින්වත්නි මේව එසේ මෙසේ ගුණ නෙමෙයි. එසේ මෙසේ ගුණ නෙමෙයි. මේක දැන් ලෝකේ බලන්න හැමතිස්සෙම පින්වත්නි ලෝකයේ ස්වභාවය තමයි අකුසලයක් මඩින්න මහන්සි ගන්න අකුසලයකින්. අපි දකිනවනේ දැන් මේ දවස්වල විවිධ ගැටලු සිද්ධ වෙනවා. ඇෆ්ගනිස්තානයේ දැන් යුද්ධ ස්වභාවයක් මේ පවතිනවා. ඊළඟට ඔය මේ කොවිඩ් වසංගතය ASCII විවිධ රටවල් තව තවත් යුද්ධ කරනවා. එකිනෙකා පිළිබඳව එකිනෙකා වැරදි අදහස් හුවා දක්වනවා. එකිනෙකා බොහොම දේශයෙන් ප්‍රකාශ සිදු කරනවා. ඉදිරියට මීට වඩා මේ තත්ත්වය බොහෝ බරපතල වෙන්නටත් පුළුවන්. ඒතර හැමතිස්සෙම ඉතිහාසයේ ඉඳන් අද වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ හැමතිස්සෙම සාමාන්‍ය සමාජය තුළ ස්වභාවය මොකද්ද? අකුසලයේ මඩින්න මහන්සි ගන්නේ අකුසලයේ. අයහපත මඩින්න මහන්සි ගන්නේ අයහපතෙන්. හැබැයි පින්වතුනි සත්පුරුෂ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේක වෙනස්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අකුසලයේ මඩින්න මහන්සි ගන්නේ කුසලයෙන්. අයහපත මඩින්න මහන්සි ගන්නේ යහපතෙන්. අසත්‍ය මඩින්නේ සත්‍යයෙන්. නේද? එතකොට මේක තමයි බුද්ධ ශාසනය තුල තියෙන ක්‍රමවේදය. ශ්‍රාවකයාගේ තියෙන ක්‍රමවේදය. මේ ලෝකයේ යම් ශ්‍රේෂ්ඨ උතුමන් බිහි වුණාද ඒ උතුමන් බිහි වුණේ ඒ ක්‍රමවේදය තුල පමණයි. ඊළඟ පින්වත්නි සක්දෙවිඳුන් මෙහෙමත් පවසනවා. යම් කෙනෙක් අතිශයින්ම බලවත් ඉඳගෙන දුර්වල කෙනෙකුගේ නිന്ദා පහස ආදී ඉවසනවා නම් ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා හැමතිස්සෙම ඉවසනව නෙවෙයි. බලන්න මේ කියන කතාව. දැන් තමන්ට වඩා බලයෙන් අඩු, තමන්ට වඩා පහතින් සිටින කෙනෙක් තමන්ට විරුද්ධව යමක් කරද්දී තමන් ඒක ඉවසගෙන සිටිනවා නම්, ඒ මොහොතේදී ඉවසනවා නම් ඒක තමයි සැබෑම ඉවසීම. ඒක තමයි දුෂ්කර ඉවසීම. මොකද දැන් ප්‍රබලයා ඉදිරියේ දුර්වලයා කොහොමද ඉවසනවා? ඒ දුර්වල කෙනාට මුකුත් කරගන්න බෑනේ. දැන් අපි තුමු ආයතන ප්‍රධානියෙක්. එහෙම නැත්නම් අපි තුමු දේශපාලනය තුල ප්‍රධාන නායකයෙක්. එහෙම නැත්නම් රටක ප්‍රධානියෙක්. එහෙම නැත්නම් අපි තුමු විවිධ තැනක වෙනත් විදියක ප්‍රධානියෙක්. ඒතර ප්‍රධානියා
උසස් තැන සිටින කෙනා පහත සිටින කෙනාගේ ඒ ඇවිස්සීම නින්දාව එහෙම නැත්නම් එයාගේ තියෙන ඒ දුර්වල යම් වචනයක් ඇද්ද ඒක දැකලා කලබල වෙන්නේ නැහැ. ඉවසීමෙන් යුක්තව කටයුතු කරනවා. ආන් ඉවසීම තමයි සැබෑ ඉවසීම. සැබෑ ඉවසීම. දුර්වල කෙනා කොහොමද ඉවසන්නේ? මොකද දුර්වල කෙනා හිතනවා පල්ලෙහා සිටින කෙනා හිතනවා අනේ මගේ රස්සාවට හානි වෙන්න පුළුවන්. අනේ මට මේක බොහොම මේ වෙන ප්‍රශ්නයක් උපදින්න පුළුවන්. මට මේක ගොඩාක් වෙන ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියලා හිතානේ ආ කොහොමද ඉවසනවා. එතකොට ඒ ඉවසීමට වඩා ප්‍රබල වෙන්නේ වැදගත් වෙන්නේ තමන් ප්‍රබල බව තුල ඉඳගෙන අර දුර්වල කෙනෙකුගේ යම් ක්‍රියාවක් පිළිබඳව තමන් ඇති කරගන්නා ඉවසීමයි. නේ බලන්න කොච්චර පැහැදිලිද කියලා. පැහැදිලි හැබැයි දුෂ්කරයි. ඒතර සක්‍රදේවේන්ද්‍රයන් පවසා සිටිනවා තමන්ගේ මේ දේව පිරිසට යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුණොත් ඒකෙන් පාඩු සිදු වෙන්නේ තමාටමයි. කේන්ති කිය කෙනාව අඳුනාගෙන පෙරලා කිපෙන්නේ නැත්තම් එයා තමයි ජය ගන්න දුෂ්කර යුද්ධය ජයගන්නේ. දැන් මෙතනදී මේ කාරණය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි හිතමු දැන් ඔන්න බාල කෙනෙක් ඉඳගෙන දුර්වල එහෙම නැත්තම් වෙන කෙනෙක් ඉඳගෙන යම් කිසි විදිහට කිපිලා තරහ අරගෙන යම් ක්‍රියාවක් වන සිදු කරන්න කටයුතු කරනවා. ඒතකොට ඔහු ගැන පෙරලා Taman ද්වේෂ ඇති කර ගැනීම නෙමෙයි කළ යුතු දේ. හැබැයි පින්වත්නි ඒ බාල කෙනා යම් අයහපතක් කරලා බොහෝ දෙනෙකුට වෙනත් අයහපත සිදු කරන්න මහන්සි ගන්නවා ඒක නතර කළ යුතුයි. ඒකට නිහඬව සිටිය යුතු නෑ. අනේ ඔය බාලයා කළ යුතු දෙයක් කළා වේ කියලා. ඔය කළ යුතු දෙයක් කළා වේ කියලා ඒකට නිහඬව සිටිය යුතු නෑ. යම් ක්‍රියාවක් නැංවිය යුතුයි. හැබැයි ඒක දැන් බුද්ධ ශාසනය තුල නම් අපි මහන්සි ගත යුත්තේ හැමතිස්සෙම ධර්මයේ තුල සිටගෙන කරන්න. ඉඳගෙන කරන්න අපි. ධර්මයෙන් බැහැර වෙලා කරන්නේ නෙමෙයි. ඒ නිසා සක්‍රදේවේන්ද්‍රයන් කියා සිටිනවා කිපෙන කෙනාට පෙරලා කිපුණොත් ඒක පාඩු වෙන්නේ Tamanටමයි. කේන්ති කිය කෙනාව අඳුනාගෙන පෙරලා කිපෙන්නේ නැත්තම් එයා තමයි ජය ගන්න දුෂ්කර යුද්ධේ ජයගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි එක අවස්ථාවක උපමා කරනවා මේ බුද්ධ ශාසනයේ දුක් ක්ෂය කිරීම පිණිස දුක් දුරු කිරීම පිණිස පැමිණි භික්ෂුව මහා යුද්ධයකට ගිය හස්ති රාජ්‍යයට. ඒතර මහා යුද්ධයකට ගිය හස්ති රාජ්‍යය විවිධ දේවල් එනවනේ විවිධ හෙලි පහරවල් ඊතල කඩු පහරවල් විවිධ දේවල් පැමිණෙනවා. ඒ උපද්‍රවයන් සියල්ල හමුවේ ඒ ඇතා ඉවසාගෙන දරාගෙනයි යුද්ධය කරන්නේ. ආන් ඒ විදිහට පින්වත්නි දුක්ෂය කරන්න කැමති දුකින් නිදහස් වෙනු කැමති ගුණයට කැමති ගුණ දහමින් ජීවිතේ පෝෂණය කරගනු කැමති සෑම සියලු දෙනාම කැමති යුතු දෙයක් තමයි ඉවසීම. එතකොට තමයි යාට මේ යුද්ධය කෙලෙස් යුද්ධය ජය ගන්නට පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සමහර අවස්ථාවල සඳහන් වෙනවා අපි ඉවසිය යුතු තැන් තියෙනවා නොඉවසිය යුතු තැන් තියෙනවා. මොකද ඉවසිය යුතු තැන දැන් මේ කතා කරන්නේ අනිත් කෙනාගේ රෞද්‍ර වචන, බාලයාගේ ක්‍රියාවන්, බාලයන් පිළිබඳව බාලයාගේ වචනය, ඒ අසත්පුරුෂ වචනය, නිന്ദා, අපහාස, ඊළඟට තමන්ගේ ජීවිතේ නොයෙකුත් මඩ, ඒ අභූත චෝදනා මේව ඉවසිය යුතු දේවල්. ඊළඟට සීතල, උෂ්ණය, ඊළඟට පිපාසය, බඩගින්න මේව ඉවසිය යුතු දේවල්. මේවා ඉවසන්න ඕනේ දේවල්. නොඉවසන්න ඕනේ දේවල් මොනවද? බුද්ධ ශාසනය තුල ශ්‍රාවක ශ්‍රාවිකාව නොයවසන්න ඕනේ දේවල් තමයි තමන්ගේ හිතේ ඉපදුන කාම සංකල්ප, තමන්ගේ හිතේ ඉපදුන ව්‍යාපාද සංකල්ප, තමන්ගේ හිතේ උපදින හිංසා සහගත සංකල්ප. ඔන්න නොයවසිය යුතුදී. ඒතකොට තමන් බලන්න දැන් හරි පැහැදිලි කෙනෙක් දේශය ඇති කරගත්තට පස්සේ කෙනෙක් කිපෙන දෙයක් කළාට පස්සේ අපි තුල ඔන්න හිංසා සහගත සිතක් ඇති වෙනවා නම් ඒක ඉවසන්න හොඳ නැහැ. හිංසා සහගත සිත ඉවසන්න හොඳ නැහැ. වහාම දුරු කරන්න ඕනේ. ඒතර දුරු කරන්නේ කොහොමද? අනේ මේක මගේ හිතින් දුරු වේවා කියලා හිතියට දුරු වේද? නැහැ. දුරු වෙන්න නම් එයා ඒකේ ආදීනව සිහිපත් කරන්න ඕනේ. ඒක දුරු කිරීමේදී ආනිසංසය සිහිපත් කරන්න ඕනේ. එතකොට තමයි අපේ හිත යොමු වෙන්නේ අර උපන්
කාම සිතවිල්ල, උපන් ව්‍යාපාද සිතවිල්ල, උපන් හිංසා සාගත සිතවිල්ල බැහැර කරන්න උපකාර වෙන්නේ ඒවේ ආදීනව සිහිපත් කිරීම. ඒවා බැහැර කිරීමෙන් ලැබෙනා වූ ආනිසංසය ගැන සිහිපත් කිරීම. නේ දැන් මෛත්‍රී සාගත සිත කියන්නේ කොච්චර වටින දෙයක්ද? කොච්චර උතුම් දෙයක්ද? කොච්චර ආනිසංස සාගත දෙයක්ද? මෙලවටවත් පරලොවටත් තමන්ටත් අන් අයටත් හැම දිනාටම කොච්චර යහපතක් උපද්දලා දෙන දෙයක්ද? ඒතොර ඉවසීම කියන එකට පදනම් වෙලා තියෙන මෛත්‍රිය, කරුණා ඔය අංගත් එක්කනේ පින්වත්. එතකොට ඒ නිසා ජය ගන්න දුෂ්කර යුද්ධය, ඒ කියන්නේ මේ කෙලෙස් යුද්ධේ ජය ගන්න පුළුවන් වෙන්නේ කාටද? මේ ඉවසීමෙන් යුක්ත මේ විදිහට කටයුතු කරන කෙනාට. ඊළඟට සක්‍ර දෙවියන් පවසනවා අනුන් කිපුණ බව දැනගෙන තමන් සිහිනුවණින් සංසිඳෙනවා නම් තමාටත් අනුන්ටත් දෙපැත්තටම යහපත සලසා ගන්නවා. බලන්නනේ. ඒ කියන්නේ ඉවසන කෙනා තමන්ට විතර නෙවෙයි අන්නේ නාටත් යහපත සලසනවා. එයි. දැන් තමන් ඉවසද්දි තමන්ට අකුසල රැස් වෙන්නේ නැහැ. තමන් කාය දුස්චරිතයට, වචී දුස්චරිතයට, මනෝ දුස්චරිතයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමන් ඉවසීම මුල් කරගෙන අන් කෙනාට හානියක් සිදු වෙන එක වළකිනවා. අන් කෙනාට හානියක් සිදු වෙන එක වළකිනවා. නේ? ඒ ඉවසීම මුල් කරගෙන. දැන් සමහර වෙලාවට ලෝක ඉතිහාසයේ යම් අවස්ථා තියෙනවා පින්වත්නි. දැන් ඔය ටිබෙටේ වගේ රටවල අවස්ථා තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ රටවල් ආක්‍රමණය කරද්දී සමහර හිටපු රජවරු යුද්ධයට අකමැතිව පලා යනවා. ඒතර සමහර ඉතිහාසයේ කතා පුවත් තියෙනවා. යුද්ධයට අකමැති නිසා. ඒතකොට ඉවසීම මුල් කරන බොහෝ අයහපතක් වෙන එක වළක්වනවා. හානියක් වෙන එක වළක්වනවා. එහෙම අවස්ථා තියෙනවා. එතකොට බලන්න සක්‍ර දෙවියන් ඊළඟට පවසනදී තමාටත් අනුන්ටත් දෙපැත්තටම සිත සලසන කෙනාගෙන ධර්මයේ යදක්ෂ ජනයා හිතන්නේ ඔහු මෝඩයෙක් කියලා. ධර්මය කියන්නේ මොකද්ද පිටින්? ධර්මය කියන්නේ සත්‍යය. ඒතර ලෝකේ සත්‍ය පිළිබඳව වැටහීමක් නැති, ලෝකේ සත්‍ය පිළිබඳව අවබෝධයක් නැති, විවිධ දේට මුලා වුණ, විවිධ මිත්‍යා මතයන් තුල හිත පිහිටවා ගත්ත බොහෝ දෙනෙකු හිතන්නේ අර ඉවසන කෙනා මෝඩයෙක් කියලා. ඒක ඒ ඇගේ ඉන්න මතය, ඒ ඇගේ ඉන්න දෘෂ්ටිය. නේ ඒතර ඒ ඇගේ දෘෂ්ටියේ වරද නිසා, ඒ අය ඉන්න මිත්‍යා මතය නිසා, ඔවුන් සත්‍ය නොදන්න නිසා, අසත්‍යත් තුළ ගිලිලා වාසය කරන නිසා ඔවුන් හිතන දේ අපි අදාළ කරගන්නේ ඇයි? ඇයි අපි ඔයකට වසඟ වෙන්නේ? ඉතින් මේක තමයි සක්‍ර දෙවියන් පවසා සිටින්නේ. ඒතර පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සක්‍ර දෙවියන් සහ මාතලේ දිව්‍ය පුත්‍රයා අතර සුධර්මා දිව්‍ය සභාවේදී මේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයා රැගෙන පැමිණි මොහොතේදී ඇතිවෙච්ච මේ කතා පුවත භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා මේ සිදුවීම කියා දීලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන අවවාදයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාන මහණෙනි, ඔය සක්‍ර දෙවියන්ද්‍රයා තමන්ගේ පුණ්‍ය විපාකයෙන් ජීවත් වෙන කෙනෙක්. තවතිසා දෙවියන් අතර සැප සම්පත් වලුත් අධිපති බවිනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා ඉවසීමේ කීකරු බවේ ගුණය කියනවා නෙව. ඒතර සක්‍ර දෙවියන්ද්‍රයන් පවා දැන් මේ කරුණ කියද්දි කෙලෙස් රහිතයි නැහැනේ පින්වතුනි. සක්‍ර දෙවියන් කෙලෙස් සහිතව ඉඳගෙන මේ යම් රාජ්‍ය පාලනයක්, ඒ කියන්නේ දෙවිලොවට අධිපතිනේ සක්‍ර දෙවියන්. ඒතර තමන් යටතේ බොහෝ වගකීමක්, බොහෝ දිව්‍ය පිරිසක් සිටින කෙනෙක් මේ සක්‍ර දෙවිඳුන් කියන්නේ. ඒතර සක්‍ර දෙවිඳුන් ඒ බඳු තැනක වාසය කරද්දී පවා ඉවසීමේ කීකරු බවේ ආනිසංසයේ ගුණය කියා දෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අසා සිටිනවා, ඉතින් පින්වත් මහණෙනි, මේ බඳු ඊතා පිරිසුදු දේශනා කරන ධර්මීය විනය ඇති ශාසනයේ පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ කියන එක හිතර ගත යුතු නැද්ද? හරි ලස්සන අවවාදයක් නේ. එතකොට ශාසනය තුල අපි ඉලක්ක කරන්නේ මොකද? ඊට වඩා උතුම් දෙයක්. අපි ආධිපත්‍යයක් නෙමෙයි, අපි ආධිපත්‍යයක් බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ තුල, ගුණ ධර්ම තුල. සසරින් නිදහස් වීම ඉලක්ක කරගත්ත, කෙලෙස් සංසිඳුවීම ඉලක්ක කරගත්ත මේ ජීවිතය තුල ඒ ශාසනය සෝභමාන කරන්න, ජීවිතේ සුන්දර කරන්න, ශ්‍රාවකාවන්ට උපකාරී වෙන මේ කීකරු බව, ඉවසීම කියන එක පුරුදු කරගatiya යුතු නෙවේද කියලා බුදුරජාණන් වහන්සේ මසාසිත.
ඉතින් ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේගේ අපට පෙන්වා දෙන ප්‍රතිපදාව හරීම ශ්‍රේෂ්ඨයි. හරීම විශිෂ්ටයි. අඩුපාඩු වලින් තොරයි. ආනිසංස බහුලයි. ආදීන වලින් තොරයි. ඒතර ආදීන වලින් තොර වූ ආනිසංස බහුල වූ හැබැයි බොහෝ අභියෝගාත්මක වූ බොහෝ වීරිය අවශ්‍ය වන අදිෂ්ඨානය අවශ්‍ය වන කැපවීම වීරිය අවශ්‍ය වන මේ උතුම් ශාසන ප්‍රතිපදාව තුළ ඔබ සියලු දෙනාටත් පිහිටන්නට මේ ධර්ම කරුණු සියල්ල හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වත්නි අද දවසේ විශේෂයෙන්ම මේ උතුම් සඳහම් දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරන්නේ අංක 236න් 7 මයංගන පාර බදුල් යන ලිපිනේ පදිංචි ඒ ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් LAB බස්නායක මහත්මිය විසින්. ඉතින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දේව බමුණුන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැකවලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සප බල දියුණු වෙත්වා. දෙවියෝ තුතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රට වාසී ලෝක වාසී සෙල්ගුණ දම්පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට සියලුම පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ පින්වත් බස්නායක මහත්මිය බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකීය දෙමව්පියන් වන එල්.ඒ. සෝමපාල පියාණන්ටත් කරුණා වීරසූරිය මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මේ මියන්නට යෙදුන තමන්ගේ ස්වාමි පුරුෂයා නමින් මිය පරලෝකීය දෙමව්පියන් වන කේ බණ්ඩා පියාණන්ට සහ ඒ කිරිමැණිකා මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මීට වසර 41කට පෙර මිය පරලෝකීය එල්.ඒ. උදේසිරි තිලකරත්න සොහොයුරාටත් 2021 ජුලි මාස 10 වන දින මිය පරලෝකීය අංක 228න් 4 12 පිටිපන දකුණ හෝමාගම පදිංචිව සිටි එස්.ඒ. දසනායක බණ්ඩාර ඥාති සොහොයුරාටත් මේ පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම බදුල්ල මයංගන පාරේ අංක 236න් 13 යන නිවසේ පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලෝකීය වයි හීනටිගල සොහොයුරාට සහ 2021 ජුනි මාස 5 වන දින මිය පරලෝකීය PKS හීනටිගල සහෝදරියට මේ සියලු පින් අනුමෝදන් කරන්න. ඉතින් නම් සඳහන් කළ අනන්ත සංසාරයේ පුරාවට මේ තාක් මියනට යෙදුන සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලුම දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සැපෙන් සැපයටපත් වෙත්වා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ LAB බස්නායක මහත්මියටත් එම මහත්මියගේ ස්වාමි පුරුෂයාටත් ඒ වගේම තමන්ගේ පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ගුරුවරුන්ටත් දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය නිරන්තරයෙන් ලබත්වා. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නට ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්මාභෝධයෙන් සැනසෙන්නට මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි මේ සඳහා ඒ පවුලේ උදව්පකාර කළ සෑම සියලු දෙනාටමත් ඒ වගේම මහමෙවුනා වාසී රටවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කායික මානසික සැප සැහැල්ලුව ලබත්වා. සියලු දෙනාට උතුම් ධර්මාභෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.